ආයුබෝවන් සුබ දවසක් අදත් අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. 133 ප්‍රශ්න පත්‍රය තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි 133 බලමු. ඔයගොල්ලෝ දැන් ප්‍රශ්න පත්‍රයට උත්තර සපයලා ඇති. උත්තර සපයලා නම් ප්‍රශ්න පත්‍රය අතට අරගෙන හොඳින් සාකච්ඡා කරමු. ඇත්තටම කියනවා නම් මේක වෙනත් පන්තිවල හෝ වෙනත් ගොඩක් දරුවන්ට නොලැබෙන අවස්ථාවක්. මොකද අපි සතියේට ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන ප්‍රශ්න 100ක් සාකච්ඡා කරනවා. මාසයකට සාමාන්‍යයෙන් ප්‍රශ්න 400ක ප්‍රමාණයක් විතර සාකච්ඡා කරනවා. අවසාන අපි ප්‍රශ්න 5000 ඉලක්කයට අපිට කොහොමත් ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙනවා. මොකද මේ වැඩපිළිවෙල හරියට කරගෙන ගියොත් ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ඉදිරියේදී රචනාමය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ මේ අතරින් ජනකවි ප්‍රභේදයක් නොවන්නේ උත්තරය 1 සංදේශකවි. සංදේශකවි කියන්නේ කිසියම් මුගුදුන් පිරිසක් විසින් නිර්මාණය කරපු කවි නිසා ජනකවි ලෙස සැලකෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ ෂැනොන් නීවර ආකෘතියට මූලිකාංගයක් නොවන්නේ ෂැනොන් නීවර ආකෘතියේ බලපෑම කියන මූලිකාංගය නැහැ. පහසුවේ මම සාකච්ඡාව ඉක්මනින් කරගෙන යන්නම්. බලපෑම තියෙන හැරලැස්සෙල ආකෘතිය මූලාශ්‍ර බාධා ഘോഷාව සංඥා ඒ වගේවා ෂැනොන් නීවර ආකෘතිය තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය හැරලැස්සෙල ආකෘතියේ ලක්ෂණයක් නොවන්නේ අඛණ්ඩ බව. ඒක අඛණ්ඩ නැහැනේ, ඒක ආන්තිකයිනේ. බලපෑමෙන් අවස්ථාව වෙන. ඒ කියන්නේ ක්‍රියාවලියක් අඛණ්ඩව චක්‍රීයව ගලා යනවා කියලා පෙන්නනවා. ශාමස්කුට් ආකෘතිය, හැරලැස්සෙල ආකෘතිය හා ඇරිස්ටෝටල් ආකෘතිය, ඒ වගේම ෂැනොන් නීවර ආකෘතිය කිසියම් තැනකින් සංවේදන ක්‍රියාවලියෙන් නතර වෙනවා කියලායි කියන්නේ. ඒ නිසා අඛණ්ඩව ගමන් කරන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය 3. හතරවෙනි ප්‍රශ්නේ අවිධිමත් සංවේදනයේ ලක්ෂණයක් වන්නේ වේගවත් බව. අවිධිමත් තොරතුරු ඉක්මනින් පැතිරෙනවා. පස්වෙනි ප්‍රශ්නේ කතන සංවේදන කුසලතාව වදින අදාළව හේතු වන කරුණක් නොවන්නේ කතන සංවේදන කුසලතා වර්ධනය වීමට හේතු කියලා ඕගලන්ට සංවේදන ස්වරූප පාඩමේ උගන්වනවා. එතකොට සම්මුඛ සාකච්ඡාවෙන් වන උත්තරේ 5. ඒතර කතන සංවේදන වර්ධන කුසලතාවයේ හේතු වන කරුණු සියල්ල ඔබට පාඩම් වෙලා තියෙනවා. මොකද රචනාමය ප්‍රශ්නයක් විදිහට ඒක අහන්න පුළුවන් නිසා උත්තරේ 5. සවන් දීම, කියවීම, කතන පුහුණුව, සමූහයක් ඇමතීම කතන සංවේදන කුසලතා හැටියට අයත් වෙනවා. 6 වෙනි ප්‍රශ්නේ අන්තර පුජ්‍ය නැත්නම් පුජ්‍යාන්තර සංවේදනයේ අරමුණක් නොවන්නේ පුජ්‍යාන්තර සංවේදනයේ අන්තර් පුජ්‍ය සංවේදනයේ අරමුණ ඕගලන්ට විශේෂ උගන්වනවා. එතකොට පරිකල්පණය වෙන්න ඕන උත්තරේ. පරිකල්පණය අපි සාමාන්‍ය සලකන්නේ අන්තර් වර්තී පුජ්‍යල සංවේදනයේ අදාළ ලක්ෂණයක් ලෙස. ඒ කියන්නේ හත අදහස් දැනුම යනාදී භාෂණය හෝ ලේඛනය හෝ සංඥාවකින් ප්‍රධානය කිරීම, ප්‍රකාශ කිරීම, හුවමාරු කර ගැනීම සංවේදනයේ නිර්වචනය. සංවේදනයේ පිළිබඳ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය මෙතන තියෙන උත්තරය 5. අටවෙනි ප්‍රශ්නය ප්‍රධාන සංවේදන බාධාවක් ලෙස ගත නොහැක්කේ මින් කුමක්ද? ප්‍රධාන සංවේදන බාධාවක් ලෙස ගත නොහැක්කේ ශ්‍රව්‍ය බාධා නේද? අර්ථ බාධා, මාධ්‍ය බාධා, පරිසර බාධා, මානසික බාධා ගන්න පුළුවන්. නමුත් ශ්‍රව්‍ය බාධා කියන එකක් අපිට ගන්න බැහැනේ. උත්තරේ 3. ඒ කියන්නේ ප්‍රධාන බාධා දෙක අර්ථ බාධා, මාධ්‍ය බාධා. ඊට අමතරව තියෙනවා පරිසර බාධා, තාක්ෂණික බාධා, ශාරීරික බාධා, මානසික බාධා කියලා සෙසු බාධා වර්ග 4කුත් අපි සාමාන්‍යයෙන් කතා කරනවා. ප්‍රධාන බාධා දෙකට අමතරව ශ්‍රව්‍ය බාධා කියන එකක් අපිට අහු වෙන්නේ නැහැ නේ. උත්තරේ 3. මේ කැලණි විශ්වවිද්‍යාලයේ සංවේදන අධ්‍යයනයේ ප්‍රථම බාහිර කතිකාචාර්යවරුන් දෙදෙනෙකු වන්නේ පියසිරි ගුණරත්න සහ ඩී.සී. රණතුංග වෙන්න ඕන මේ උත්තරය. උත්තරය 5. කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරුන් ඔබට මතක තියෙන්න ඕන. 10 ප්‍රශ්නේ මාධ්‍ය සංස්කෘතිය සමකාලීන ඉටු කරන කාර්යයක් නොවන්නේ මින් කුමක්ද? මාධ්‍ය සංස්කෘතිය සමකාලීනව විඥාපන කාර්ය, දෘෂ්ටිවාදී කාර්ය, අනුකලනාත්මක කාර්ය, ප්‍රතිස්ථාපන කාර්ය ඉෂ්ට කරනවා. නමුත් ස්ථාපන කාර්ය කියන එකක් නෑ. මාධ්‍ය සංස්කෘතිය පාඩුවේ මේක අහුවෙනවා. ඔයගලන්ට 10ට උත්තරය 1. 11 වෙනි ප්‍රශ්නේ සංස්කෘතිය පිළිබඳ බී මැලිනෝස්කිගේ නිර්වචනයට අදාළ අංගය තෝරන්න. සංස්කෘතිය පිළිබඳ මැලිනෝස්කිගේ නිර්වචන, සංස්කෘතිය පිළිබඳ නිර්වචන තුනක් තියෙනවා. ඒ 10 11 ප්‍රශ්න ඔබට බැරි නම් ඔබ ගිහිල්ලා අනිවාර්යෙන් ටියුට් එක බලන්න ඕන. ශිල්ප කියන කාරණය මැලිනෝස්කිගේ නිර්වචනයේ සඳහන් වෙනවා. නමුත් කලා, සිරිත් විරිත්, දැනුම, ඇදහිලි, පුරුදු ආදී සඳහන් වෙන්නේ එඩ්වර්ඩ් ටයිලර්ගේ නිර්වචනය. උත්තරය 1. නිර්වචන පාඩම් වෙන්න ඕන. නිර්වචන පාඩම් නැත්නම් ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි වෙනවා. පුරාම කියන ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ මහන්සියලා ඒක කරගන්න. අපිට පුළුවන් පරිමිතිය අපි කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් පරිමිතිය ඔයගොල්ලෝ කරගන්න ඕන. හරි. 12 වෙනි ප්‍රශ්න මාධ්‍ය සාක්ෂරතාව පර්යාලෝක ගොඩනැගීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ නිරූපණය කරේ. W. ජේම්ස් පෝටර්ගේ නිර්වචනයනේ. පර්යාලෝක ගොඩනැගීමේ ක්‍රියාවලියක් ලෙස මාධ්‍ය සාක්ෂරතාව තියෙන ජේම්ස් පෝටර්ගේ නිර්වචනයක් තියෙනවා. ඔබට මතක තියෙන්න ඕන. උත්තරය 1. 13
දැන් අර මූලිකාංග 2 පොත මේ පොත තාම අපේ පන්තිය 22 දරුවන්ට ලබා දුන්නේ. මේ පොතේ මෙන්න මෙතන ඉඳලා මේ පේනවා නම් මේ පොතේ 35 පිටුවේ ඉඳලා විෂය නිර්දේශයට අයිති සියලුම නිර්වචන එක පෙළට දාලා තියෙනවා. නිර්වචන 50. හරි. නිර්වචන 50 එක දිගටම දාලා තියෙනවා. හරි. සමීක්ෂණ සංනිවේදන නිර්වචන ඉඳලා සංනිවේදන සමීක්ෂණ නිර්වචන ඉඳලා 12 වසර 14 වසර දෙකම. ඔබට තියෙන දැන් හිමින්සරේ ඉන්න ගමන් දවසට දෙක පාඩම් කරලා මේ නිර්වචන 50 දින 25කින් පාඩම් කරලා ඉවර කරගන්න. පැහැදිලිද? ඉදිරියට ඔයගොල්ලෝ මේ වැඩ වැඩි වෙනවානේ. විවිධ විෂයන්වල වැඩ ටිකක් වැඩි වෙන නිසා මේ දවස්වලත් වැඩ වැඩි. ඒත් මේ දවස්වල පාඩම් කරගත්තේ නැතුනොත් තවත් කරදර වෙනවා ඔයගොල්ලන්ට. පැහැදිලිද? කියන දේ අහලා වැඩ ටික හරියට කරගන්න වෙනවා ඔයගොල්ලන්ට. නැත්තම් ඔයගොල්ලන්ට පහුවට වැඩ ගොඩ ගහලා වැඩ ටික හරියට කරගන්න බැරි වෙයි. හරි? 13 වෙනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාවයේ දෙවැදෑරුම් සිද්ධාන්තය. ඔයගොල්ලෝ දන්නවා ස්වකේන්ද්‍රීය ඥාන ව්‍යුහ කුසලතා. නමුත් මෙතන ස්වකේන්ද්‍රය නැහැ. ස්වකේන්ද්‍රය වෙනුවට තියෙන්නේ ස්වපත්තය කියලා. ස්වපත්තය කියන්නේ ස්වකේන්ද්‍රයම තමයි. සමාන වචනයක් දාලා තියෙන උත්තරය 2. 14 රූපවාහිනී මාධ්‍යයේ මූලික ලක්ෂණයක් නොවන්නේ ශ්‍රව්‍ය දෘශ්‍යයි ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණ වලින් තියෙනවා. එක හරිය ඊට පස්සේ සංකීර්ණ තාක්ෂණයක් භාවිතා කරනවා. විචිත්‍රවත් ආකෘතිනවා. ප්‍රබල කලා මාධ්‍ය කියන එකට පයින් කරන්නේ නෝ රූපවාහිනිය ප්‍රබල කලා මාධ්‍යයක් හැටියට සලකන්නේ නැහැ. රූපවාහිනිය ප්‍රබල කලා මාධ්‍යයක් හැටියට සලකන්නේ සිනමාව නේද? උසස් කලා නිර්මාණ වලට වැඩිය රූපවාහිනියේ තියෙන සාමාන්‍ය ජනප්‍රිය කලා නිර්මාණ. හරි මිනිස්සු ඒක වාණිජයනේ සම්පූර්ණ මෙතන සිනමාවේ නම් කලා නිර්මාණ උසස් කලා නිර්මාණ ගොඩක් බිහි වෙනවා. උත්තරය 4. රූපවාහිනී මාධ්‍ය ආරම්භය හා වර්ධනය සිද්ධ වෙන්නේ 1925 1940 අතර කාලේ. 1925 26 කාලේ තමයි රූපවාහිනී පිළිබඳ පරීක්ෂණ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ 1935 36 වගේ වෙනකොට සාර්ථක රූපවාහිනියක් නිර්මාණය කරන ජෝන් ලොගි බෙයාඩ් විසින් එන උත්තරය ගන්න වෙන්නේ උත්තරය 1. 16 සංග්‍රහ පිළිබඳව සතිපතා හෝ වාරානුකූලව ලිපි ලේඛන හෝ ඡායාරූප ඇතුළත් තනි ලේඛනයක් ලෙස නිර්වචනය කරන්නේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ උත්තරය 1. 17 සුමංගල ශබ්දකෝෂයේ පුවත්පත හැඳින්වුවේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රයේ ලෙස උත්තරය 2. 18 ජනමාධ්‍ය කාර්ය පිළිබඳ විල්බර් ෂාම්ගේ අදහස් කුමක්ද? ජනමාධ්‍ය කාර්යයන් පිළිබඳ විල්බර් ෂාම් අදහස් තුනක් දක්වනවා. හැරලැස්සෙල් අදහස් තුනක් දක්වනවා. ඔබට ඒ කාරණා හයම මතක තියෙන්න ඕන. විල්බර් ෂාම්ගේ කරුණු අතර තියෙනවා ගුරුවරයෙකුගේ භූමිකාව කියන කාරණය. උත්තරය 1. 19 ඩිෆ්ලූ හා ඩෙනිස් විසින් රචනා කළ කෘතිය වන්නේ ජනසන්නිවේදන අවබෝධයේ කෘතිය. උත්තරය 4. විශ්ව ශරීර භාෂාවට අයත් නොවන්නේ ශරීර භාෂාව කියලා අවාචික නිර්වාචක සංවේදනය දුගන්න එතන මුහුණේ ප්‍රකාශන අභිනයන් ඉරියව් අංග චලනය වගේ දේවල් අපිට ගන්න වෙන්නේ ශරීර භාෂාවට. ශබ්ද කියන එක අපිට අයින් කරන්න සිද්ධ වෙන උත්තරය 3. 21 මේ අතරින් සිද්ධි කළමනාකරණයේ වැදගත්කම අවශ්‍යතාවය අතරට අයත් නොවන්නේ සිද්ධි කළමනාකරණයේ වැදගත්කම අවශ්‍යතාව. දැන් මේවා සිද්ධි කළමනාකරණයේ පාඩම. ඒ කියන්නේ මහජන සම්බන්ධතා අවසානයේ මේ කාර්ය දින මේගොල්ලෝ මේක හොඳට පුළුවන් වෙන්න ඕන. අතර මූලිකාංග 2 පොතේත් මේවා සඳහන් වෙලා තියෙනවා. මූලිකාංග 2 පොතේ දැන් ඔයගොල්ලෝ පෙරලලා බලන්න. ඔයගොල්ලෝ නිතරම මේ MCQ සාකච්ඡා කරන මූලිකාංග 2 පොත අතර ගන්න. මේක 2 පොත් නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් සරසවි ගොඩගේ ලුමිනස් කියන බුක් ෂොප් වලින් පොත පිළට ගන්න. දැන් මෙදිනේ 20 වීඩියෝ දිනනවා මේ පිලිප් කොට්ලගේ සිද්ධි වර්ගීකරණයේ සිද්ධි කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම, සිද්ධි කළමනාකරණයේ භූමිකාව, සිද්ධි කළමනාකරණයේ පියවර ඔය විදිහට පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන් මේ පොත කටපාඩම් කරගත්තොත් ලේසි ඔයගලන්ට. ඒ පොත බලාගත්තොත් ලේසි ඔයගලන්ට. නමුත් ඔයගලන්ට ඔයගලගේ ගුරුවරයා මේක උගන්වලා ඇති. ඒත් සිද්ධි කළමනාකරණයට වැදගත් අවශ්‍යතාව අතට ඔයගොල්ලෝ බලන්න මහජන සහභාගීත්වයේ ගොඩනැගීම කියලා එකක් නැහැ. උත්තරේ එන්න ඕන 5. 22 අලෙවිකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු කියලා අපිට උගන්වනවා. අලෙවිකරණය සම්බන්ධ පාඩමේදී මහජන සම්බන්ධතා පාඩමේ අවසානයේ පිලිප් කොට්ලර්. උත්තරය 1. මේ අතරින් සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාව මම කිව්වා වගේ මූලිකාංග 2 පොතේ 20 පිටුවේ තියෙනවා. නමුත් මහජන සම්බන්ධතා ටියුට් එකේ තෝගලන්න එක තියෙනවා. පාඩමේ සිද්ධි කළමනාකරණයේ භූමිකාවට අයත් නොවන්නේ පිටපත ලැබීම නිර්මාණ සිද්ධියක් කරනකොට සිද්ධියට අදාළ උත්සවයක් නම් උත්සවයට අදාළ වැඩසටහන් පිටපතක් තියෙන්න ඕනේ. හැබැයි සිද්ධි අවස්ථා කළමනාකරණයේ කාර්ය සංවිධානයේ නිර්මාණශීලීත්වය ඔය වගේ දේවල් සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාවට අදාළයි. සංස්කරණය කිරීම කියන එක අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එවැනි එකක් සඳහන් වෙන්නේ නැහැ. විශේෂ නිර්දේශීය උත්තරේ එන්න ඕන 2. 24 සෝවියට් දෘෂ්ටිවාදයට අනුකූල රටවල් වන්නේ දෙවන ලෝකයේ රටවල්නේ.
පළමු ලෝකේ රටවල්, දෙවන ලෝකේ රටවල් සහ තුන්වන ලෝකේ රටවල් සම්වර්ධනයේ පාඩමේදී කතා කරනවා. එතකොට දෙවන ලෝකේ රටවල් කියලා කියන්නේ සෝවියට් දෘෂ්ටිවාදය, එතන සමාජවාදී දෘෂ්ටිවාදයටයි චීනය, රුසියානු සමූහාණ්ඩුවට අයිති රටවල් ඒ වගේ අයිති වෙන්නේ. පැහැදිලිද? ඊළඟට ඔයගලන්ට 25 වෙනි ප්‍රශ්නයක් බලමු. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කර ලබන්නේ ජනාධිපතිවරයා විසින්. උත්තරය 3. දැන් ගිය අවුරුද්දෙත් මේ වගේ ප්‍රශ්නයක් විභාගෙදී අහලා තිබුණා. ඒ නිසා පත් කිරීම සම්බන්ධව හා පත් කරන්නේ කවුද කියන එක සම්බන්ධව ඔබට අවබෝධයක් තියෙන්න ඕන. මම ඒ සම්බන්ධව ඔයගලන්ට උගන්වලා ඇති. සංවේදන ප්‍රතිපත්ති පාඩමේ 26 වෙනි ප්‍රශ්නේ 26 ඉඳලා 30 වෙනකන් සම්වර්ධනයේ පාඩමේ ප්‍රශ්න කරලා තියෙන්නේ. සම්වර්ධනය යන්නට මානසික ආධ්‍යාත්මික ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වන බව නිර්වචනය කරන්නේ මහත්මා ගාන්ධිගේ නිර්වචනය තමයි තියෙන්නේ නේද? නිර්වචන පුළුවන් වෙන්න ඕන. නිර්වචන දෙකකින් හෝ තුනකින් MCQ ප්‍රශ්න අහනවා. විවිධ ක්‍රමවලට. ඒ නිසා අපි උත්තර වලට මේ අනිවාර්යෙන් නිවැරදි පිළිතුරු අපේ ප්‍රශ්න වලට දෙන්න ඕන. ඒ නිසා මේවා අනිවාර්ය ප්‍රශ්න නිසා ඔයගොල්ලන් නිර්වචන හොඳින් බලාගෙන හිටියොත් ඒවා 100ක් විශ්වාසයෙන් ඔයගලන්ට උත්තර ලියන්න පුළුවන්. මේ 26ට උත්තරේ 1. 27 සිල්වියෝ වයිස්බෝඩ් සම්වර්ධනය සඳහා සංවේදනයේ සම්බන්ධයෙන් දැක්ව අදහසක් නොවන්නේ. සිල්වියෝ වයිස්බෝඩ්ගේ අදහස් සඳහන් වෙනවා සම්වර්ධනයේ පාඩමේ නිර්වචන ටික ඉවරනාට පස්සේ. වයිස්බෝඩ්ගේ අදහස් මූලික අංක දෙක පොතේ 22 පිටුවේ සඳහන් වෙනවා. මිනිසාගේ ඉතිහාසයේ ක්‍රියාවලියක් බව වටහා ගැනීම 24 වෙනි උත්තරය 3. මිනිසාගේ ඉතිහාසයේ ක්‍රියාවලියක් බව වටහා ගැනීම කවුද කිව්වේ? ශ්‍රීනිවාස් මෙල්කොට්නේ කිව්වේ. එතකොට අපි ශ්‍රීනිවාස් මෙල්කොට්ගේ කිව්වේ මොනවද කියලා අහන්නත් පුළුවන් ප්‍රශ්නේ. දැන් එයාගේ කාරණාත් මතක තියෙනවනේ, මෙයාගේ කාරණා මතක තියෙනවනේ. හැදෙන්නේ කියන්නේ. උත්තරය 3. මග පෙන්වීම හරියටම සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ මාර්ගයේ හරියට ගියොත් ඒ තුනක් දාන්න පුළුවන්. හරි? 28 සම්වර්ධනයේ උදෙසා කොමියුනිස්ට් ආදී ව්‍යාප්තිය අඩු කිරීමට යෝජනා කළ ලද්දේ කොමියුනිස්ට් ආදී ව්‍යාප්තිය අඩු කිරීමට නවීකරණ න්‍යාය, පරායත්තතා න්‍යාය, නව උත්පාදන විස්තරණ න්‍යාය, ඒ වගේ න්‍යායන් ටිකක් සම්වර්ධනයේ පාඩමේ ඔයාලට උගන්වනවා. එතකොට නවීකරණ න්‍යාය එන්න ඕන. කොමියුනිස්ට් ආදී ව්‍යාප්තිය අඩු කිරීම යෝජනා කරන්න. උත්තරය 1. හරි. ඊළඟ ප්‍රශ්නය ජනතා කේන්ද්‍රීය සම්වර්ධන මූලිකාංගයක් නොවන්නේ සම්වර්ධනයේ පාඩමේ තියෙන සමානාත්මතාව. ජනතා කේන්ද්‍රීය මූලිකාංග කියලා හවුල්ගාරිත්වය, සහභාගීත්වය, අඛණ්ඩ පෞද්ගලික සම්බන්ධය ආදී 25 උගන්වනවා. උත්තරය 2. තිය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා ඉතා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිසුන්ගේ සහභාගීත්වය ගන්න විද්‍යුත් තාක්ෂණයේ භාවිතය අත්‍යන්ත සංවේදනයේ භාවිතය තමයි ඉතා වැදගත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් සමාජ මාධ්‍යවල ඔයගොල්ලෝ දකිනවා පුජ්‍යලෝ විවිධ රටේ සම්වර්ධන ක්‍රියාවලියේ රටේ විවිධ වැඩසටහන් සිදුවන ආකාරය පිළිබඳව ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ විවේචන ඉදිරිපත් කරන. එතකොට ඒකෙන් යමක් ගන්න පුළුවන් පාලකයාට. හරි? එතකොට ඒකට අපි කියන මොකක් කියලාද? සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය. ඒකම නෙවෙයි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි මිනිසුන්ගේ අදහස් දක්වන්න පුළුවන් අතත්ත්ව සංවේදනය හරහා පාලකයාට. ඒතර පාලකයාට ඒ අනුව හැඩ ගැහෙන්න පුළුවන්. ඒකට අපි කියනවා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය කියලා. උත්තරය 1. වර්තමානයේ ඉතාමත්ම ප්‍රබල මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. පාලකයා නිවැරදි මාර්ගයට ගන්න සමාජ මාධ්‍ය විශාල සේවයක් කරනවා. ඊළඟට ලෝකයේ සෑම රටකම 31 මෙම ඡායාරූපයෙන් දැක්කේ ඡායාරූප සම්බන්ධ ප්‍රශ්න ඇදෙන්න පුළුවන් කියලා මම ඔයගලන්ට කලින් කිව්වා. මොකද ගුරුවත් පොත්වල ඡායාරූප දීලා තියෙනවා. මම කිව්වා විභාගයට කොහොම හරි ආසන්න වෙනකොටවත් අපේ පන්තිවල දරුවන්ට නම් ප්‍රශ්න නැහැ. බාහිර දරුවන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ ගුරුවත් පොත් ඩවුන්ලෝඩ් කරගන්න, නැත්නම් මිලට ගන්න. ගුරුවත් පොත්වල තියෙන පින්තූර කාගේද කියලා මතක තියාගන්න. මොකද ඒවා අහන්න පුළුවන්. කර්ටි ලෙවින්ගේ ඡායාරූපයක් තමයි මේ තියෙන. උත්තරය 1. 32 කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රථම බාහිර කතිකාචාර්යවරයෙකු අයත් නොවන පිළිතුර වන්නේ. ඒක ලේසි අඳුර ගන්න. උත්තරය 3. විමල් දිසානායක මහතාගේ නම තියෙන 3 වෙනි උත්තරේ. හේතුව විමල් දිසානායක මහතා බාහිර කතිකාචාර්යවරයෙක් නෙවෙයි, කතිකාචාර්යවරයෙක්. ඒ නිසා උත්තරේ එන්න ඕන 3. බාහිර කතිකාචාර්යවරයෙක් නොවන නමක් ඇතුළත් උත්තරේ හොයන්න කියලා තියෙන්නේ. පැහැදිලි? 33 පුරුල් ප්‍රදේශයක වෙසෙන බහුවිධ අදෘශ්‍යමාන ග්‍රාහක කොට්ටාසයකට අමතර මාධ්‍ය ජනමාධ්‍ය වේ. මෙම නිර්වචන ඉදිරිපත් කරන ලද්දේ ජනමාධ්‍ය සම්බන්ධ නිර්වචන 3ක් ඔයගලන්ට උගන්වනවා 4 වෙනි පාඩමේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසිනි. උත්තරය 4. 34 කල්චර් යන මුලින්ම ඇග්‍රිකල්චර් සඳහා යොදා ගන්න ලැබේ. කල්ලොත් අපි මේ ප්‍රශ්න හතර මාකස් පර්සියන් කැටෝ විසින්. උත්තරය 1. 35 මාධ්‍ය සංදේශික සැඟවුණු හෝ යටින් පවතින අර්ථයේ කුවරණා කියන දිනේ ඔබ දන්නවා. යටි පෙළ නෙමෙයි, උප පෙළ. උත්තරය 3.
මාධ්‍ය විචාරය පාඩමේ ප්‍රශ්න අහලා තියෙනවා. 36 20 වෙනි සියවසේ මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගීමේ පුරෝගාමික වෝල්ට් බෙන්ජමින් නේ දෙන්නෙක් ඉන්නෝනේ මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගීමේ පුරෝ මාෂල් මැක්ලුවන් කෙනෙක් අනිත් එක්කෙනා වෝල්ට් බෙන්ජමින් උත්තරේ එන්න ඕන 2. 37 සංදේශයක ශූර මෙහෙයුමට අදාළ සංදේශය අංග වෙනස් කිරීමට බලපාන ප්‍රාථමික සංරචකයන් වන්නේ ශූර මෙහෙයුමට බලපාන ප්‍රාථමික සංරචකයන් වන්නේ ඒකාකෘති බව මූලිකාංග 1 පොතේ තියෙන මේවට උත්තර මූලිකාංග 1 පොතේ මේක පොතේ 50 පිටුව අරගෙන බැලුවොත් ඔයගලන්ට තියෙන ශූර මෙහෙයුමට අදාළ ලක්ෂණ. එහෙම නැත්නම් මේ ඔයගලන්ට එදී ආසාර ප්‍රශ්නයක 26 සංදේශයක ශූර මෙහෙයුමට බලපාන ප්‍රමාණය සම්බන්ධතාව ගුණාත්මක ආකාරයට ඒකාකෘති බව කියලා එකක් නැහැනේ. එතකොට එහෙම නැත්නම් මාධ්‍ය විචාරයේ පාඩමේ මේව උගන්වලා ඇති උත්තරය 1. 38 මාධ්‍ය සාක්ෂරතාවට අදාළ මූලිකාංග දෙකක් ලෙස සැලකෙන්නේ උත්තරය 1. වැඩි මාන සංඛ්‍යාවකින් යුක්ත වීම හා අඛණ්ඩතාවයකින් යුක්ත වීම. මාධ්‍ය සාක්ෂරතාව වැඩි මාන සංඛ්‍යාවකින් යුක්තයි. ඒ කියන්නේ විවිධ කෝණ වලින් විවිධ මාන වලින් මාධ්‍ය සාක්ෂරතාව දැස බලන්නත් පුළුවන්. ඒ වගේම අඛණ්ඩතා ලක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාව කෙනෙක්ගේ බිඳුවයි කියලා කියන්නත් බෑ 100යි කියලා කියන්නත් බෑ. ඒක වර්ධනය වෙන දෙයක්, ඒක අඩු වැඩි වෙන දෙයක්. ඒ නිසා මාධ්‍ය සාක්ෂරතාව අඛණ්ඩතා ලක්ෂණයෙන් යුක්තයි කියලා කියනවා. 38 උත්තරය 1. ඊළඟ ප්‍රශ්නය 39. පොදු කාරණා උපයෝග කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීම. දැන් මේ අහන්නේ විචාරශීලී ග්‍රාහකයෙකු සතු ලක්ෂණ 7ක් දීලා තියෙනවා. ඒ 7 එකක් නෙවෙයි අහන්නේ. පොදු කාරණා උපයෝග කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීමට කියනවා නිගමනය කියලා. උත්තරය 2. 40 සංදේශ ද මූලිකාංග පොතේ 48 පිටුවේ බලන්න. එහෙම නැත්නම් ඔයගලන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ටියුට් එක බලන්න. 40 සංදේශක විකෘතිකරණ 39ට 2. 40 සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු කිහිපයක් පහක් දැක්ක ඊට අදාළ නොවන අංගය තෝරන්න. විකෘතිකරණයට අදාළ අංගත් ඔයගලන්ට 6 වෙනි පාඩමේදී උගන්වනවා. මූලික අංග පොතේ 48 පිටුවේ වගේ තියෙයි. සත්‍යක්ෂණ එන්න ඕන උත්තරය 2. විකෘතිකරණයට අදාළ කරුණක් තමයි ප්‍රත්‍යක්ෂණ කියන්නේ. දැන් මෙතන සත්‍යක්ෂණ කියලා උත්තරම නම මාරු කරලා මේ කලුත් මම මේ ප්‍රශ්න දුන්නා ඔබට පාඩම එන්න ඕන නිසා උත්තරය 2. 41 අන්තර් සංස්කෘතික අධ්‍යයනය සම්බන්ධයෙන් වැදගත් කෘති දෙක දැනටවත් ඔබ දන්නවා. සංස්කෘතික සංවේදනයේ ලෙස ආකෘති විශේෂණය හා නිහඬ භාෂාව. දැන් ඔබට පේනවාද අපි මෙහෙම සාකච්ඡා කරලා ප්‍රශ්න 4000ක් විතර සාකච්ඡා කරා. දැන් මේ අපි කතා කරන්නේ 33 වෙනි ප්‍රශ්නේ. කියන්නේ තාම අපි යන්නේ 1500 1650 වගේ තමයි තාම යන්නේ. ප්‍රශ්න 4000ක් විතර සාකච්ඡා කරනකොට යන්න බය වෙන්න එපා. සාමාන්‍යයෙන් මේ සතියේ මේ ගාන කරගෙන ගියාට පස්සේ 4000ට එන්න පුළුවන්. ජූලි මාසයක වෙනකොට ඔයගලන්ට මේ මට්ටමට එනකොට ඔයගලන්ට අනිවාර්යයෙන්ම ප්‍රශ්න 40කට වැඩියෙන් හරියන්න ඉරි ගන්න පුළුවන් වෙයි. තේරුණාද? ඒකලඟ ඔයගලන්ට ඊට පස්සේ විභාගදී පේපර් එක හම්බ වුණාට පස්සේ ඔයගලගේ තර්ක බුද්ධිය භාවිතා කරලා ඉතුරු 10 නුත් 8ක් විතර හරි යන්න උත්තර දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ප්‍රශ්න 47ක් 48ක් 49ක් තව ප්‍රශ්න 50ම නිවැරදිව ඔයගලන්ට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි. ඒ නිසා දිගටම ඔයගොල්ලෝ උනන්දුවෙන් අවධානයෙන් මේ වැඩ කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි සංදේශ විකෘතිකරණයට අදාළ කරුණු කිහිපයක් 40 උත්තරේ එන්න ඕන. සත්‍යක්ෂණ 40ට 2. 41 අන්තර් සංස්කෘතික අධ්‍යයනය සම්බන්ධ වැදගත් කෘති දෙක උත්තරේ 1. 42 සම්වර්ධන මිනිසුන්ගේ සම්වර්ධනය මිස ද්‍රව්‍යමය සම්වර්ධනයක් නෙවෙයි මේ නිර්වචනයේ තියෙන එඩ්ගාර් වන්ස්ගේ නිර්වචනයෙන් කොටසක් අරගෙන තමයි ප්‍රශ්නේ හදලා දෙන්නේ. උත්තරේ 2. 43 සම්වර්ධන සංකල්පයේ මධ්‍ය යුගයේ සම්වර්ධන සංකල්පයේ ආරම්භක යුගයේ මධ්‍ය යුගයේ සහ වර්තමාන යුගයේ නැත්නම් නූතන යුගයේ කියලා යුග තුනකට සම්වර්ධනයේ පාඩමෙදි වෙන් කරනවා. 1970 1990 දක්වා කාලයට අපි කියන සම්වර්ධන සංකල්පයේ මධ්‍ය යුගය කියලා. උත්තරය 5. 44 ඒ රටවලට ගැලපෙන සම්වර්ධනයන් ඒ රටවල විසින්ම සිදු කර ගැනීම සම්වර්ධන සංකල්පයට අනුව කුමන නමකින් හැඳින්වේද? අපි ඒකට ප්‍රදේශීයකරණය හෙවත් ප්‍රාදේශීයකරණය කියලා කිව්වා. උත්තරය 3. සම්වර්ධනයේ පාඩමේ වැඩිපුර ප්‍රශ්න හතර තියෙනවා මේක නේද? 45 දියුණු රටවල ආර්ථිකය මත යොදවන රටවල අපි මොකද දැන්ටවත් දන්නවා කියලා අපි කියනවා පරායත්තතාව කියලා. උත්තරය 3. සම්වර්ධනය පූර්ණ සමාජ සම්වර්ධනය මේ අදහස් ඉදිරිපත් කළේ මහත්මා ගාන්ධිගේ නිර්වචනය තමයි සම්වර්ධනය පූර්ණ සමාජ සම්වර්ධනය කියලා තියෙනවා. ඔබට පේනවා දැන් නිර්වචන වලින් කොටස් අල්ලලා ලස්සනට ප්‍රශ්න හදන්න පුළුවන්. නිර්වචනයේ සම්පූර්ණයෙන්ම අහන්න පුළුවන්, කොටසක් අහන්න පුළුවන්. කොහොම ඇහුවත් උත්තර දෙන්න පුළුවන් නිර්වචනය ඔබට හොඳට පාඩම් නම්. උත්තරය 4. 47 රාජ්‍ය මහජන සම්බන්ධතාවයේදී වැදගත් නොවන කරුණ රාජ්‍ය මහජන සම්බන්ධතා, ආයතනික මහජන සම්බන්ධතා, ව්‍යාපාර මහජන සම්බන්ධතා වගේ තියෙනවානේ. රාජ්‍ය මහජන සම්බන්ධතාවය වැදගත් නොවන්නේ පර්යේෂණ හා දැනුම. උත්තරය 5. බලන්න ඔයගලගේ ටියුට් එකේ ගිහිල්ලා එහෙම රාජ්‍ය මහජන සම්බන්ධතාවය වැදගත් අංග දීලා තියෙනවද කියලා එතනදී පර්යේෂණ හා දැනුම කියන එකක් දීලා
නැහැ. ඒ වගේ මූලික අංග පොතේත් ඔයාලට බලන්න පුළුවන්. උත්තරේ 5. 48 මෙම රූප රාමුව කැමරා ගෝල සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. දුර රූපේ තමයි මේක සඳහන් වෙන්නේ. රූප රාමු සම්බන්ධයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් 2021 දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ රූප රාමු හොඳින් බලාගෙන ඉන්න ඕන. 49 මාධ්‍ය සංදේශයන්හි හරය හා වැදගත් කරුණු ඉතා කෙටියෙන් පැහැදිලි කිරීම. මේ අහලා තියෙන්නේ විචාරශීලී ග්‍රාහකයෙක් සතු ලක්ෂණ වලින් මාධ්‍ය විචාරයේ පාඩමයකට කියනවා වියුක්තිකරණය කියලා. හරි නේද? දැන් මේවා විචාරශීලී ග්‍රාහක සතු ලක්ෂණ දිනනේ විශේෂණයේ තක්සේරුකරණය, කාණ්ඩකරණය, අනුමානය, නිගමනය, සංශ්ලේෂණය, වියුක්තිකරණය කියලා 7. මේ 7ම පුළුවන් වෙන්න ඕන. 7 අර්ථ පුළුවන් වෙන්න ඕන. 7ටම ඔයගලන්ට සාමාන්‍යයෙන් රූල් 10ක විතර විස්තර ලියන්න නෝට් එකක් ඔබ සතු තියෙන්න අදහසක් තියෙන්න ඕන. අදහසක් ඔබ සතු තියෙන මොකද රචනාවේ ප්‍රශ්නත් අහන්න පුළුවන් තැනක් තමයි මේ. හරිද? උත්තරය 1 වියුක්තිකරණය. අද ඔයලාස නිවරුණා ප්‍රශ්න ටික ලේසි නේද? කෙටි ප්‍රශ්න තිබුණේ. 50 වෙනි ප්‍රශ්නේ මාධ්‍ය සංදේශක විශේෂණයට අදාළ මූලික කාරණාවක් නොවන්නේ. ඒතර මාධ්‍ය සංදේශ විශේෂණයට අදාළ කාරණු ටික ඔයගලන්ට මාධ්‍ය සාක්ෂරතා පාඩමේ කතා කරනවා. මොනවාද? අර්ථය, අදාළ බව, පෙළඹවීම, පක්ෂපාතීත්වය, විශ්වසනීයත්වය, විකෘතිකරණය, සඵලතාව, ශූර මෙහෙම, ඒකාකෘති බව සහ ඇගීම කියලා. නමුත් මෙතන ආකෘතිකරණය කියලා එකක් නැහැ. සෞත්‍රය ගන්න ඕන 50ට 5 මාධ්‍ය විචාරයේ පාඩම 6 වෙනි පාඩමෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. හොඳයි, ඔබට මේ ප්‍රශ්න සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp කරන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගොඩාක් දරුවෝ කමෙන්ට් කරලා අපි හොඳ නරක කියලා තිනවා. අපිව දීමත් කරනවා. ඒ ගැන ඒ දරුවන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි අදට නතර කරනවා. ඊළඟට අපි 134 ප්‍රශ්න පත්‍රයෙන් මුණ ගැසෙමු. සියලු දෙනාට අයබෝවන්.